समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ ජනවාරි මාස 11 වන දිනට යෙදෙන තමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන නිර්වාණ අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු කර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උත්සාහයේ සඵල වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදැඩි කරගෙන මෙම උතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කර ගැනීම සඳහා පල්ලිවෙල නුංගමුව අංක 48න් 3 ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ශීලා ගණිහි ආරච්චි මහත්මිය විසින් අද දායකත්වයෙන් කටයුතු කරනවා. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි 1995 පෙබරවාරි මාස 6 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන ගුණරත්න විජේසිංහ ස්වාමි පුරුෂයාටත් මාටින් විජේසිංහ සහ රොසලින් මෑනියන් යන දෙමාපියන්ටත් මේ ධර්ම දානමය පින්කමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ශීලා ගණිහි ආරච්චි මහත්මිය ප්‍රාර්ථනා කරනවා. එතුමියගේ අරමුණු පරමාර්ථ තව කීපයක්ම සඳහන් කරලා තියෙනවා. පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම. පින්නතුනි අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා ඒ පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්‍යය විශේෂයි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට කියලා දෙන්න මා බලාපොරොත්තු වෙන්නේ. බණපදයක් අහනකොට තමයි අපට ධර්මයේ දැනගන්න ධර්මඥානීය වර්ධනය කරගන්න භාග්‍ය ලැබෙන්නේ. පින්වතුනි ඇසූ බණපද නැවත නැවත අහනවනම් අර ඇහු බණපදය ස්ථාවර වෙන්න අඩුපාඩු අඩුලුහුඩු තැන් සකස් කරගන්න ධර්මාවබෝධය ප්‍රගුණ කරගන්න එය හේතුවක් වෙනවා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්න බරණැස ඉසිපතනාරාමයට පස්වක තවුසන් සොයා ගමන් කළා. එහිදී බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. දේශනාව අවසානයේදී ධර්මාවබෝධය ලැබමින් සෝවාන් මගඵල ලැබුවේ කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයි. අනිත් 4 දෙනාම සෝවාන් වුණේ නැහැ. වප්පබද්දිය මහානාමස්සජි. බුදුහාමුදුරුවෝ මොකද කළේ? නැවත වරක් කිසිම වෙනසක් නැතුව ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඒ විදියටම දෙවනි වතාවටත් දේශනා කළා. දෙවනි වතාවේ මොකද වුනේ? අන්න බලන්න පින්නතුනේ. පළවෙනි වතාවේ ඇහු බණ දෙවනි වතාවේ අහද්දි තමයි වප්ප තාපසතුමා ධර්මාවබෝධය ලැබමින් සෝවාන් මගඵල නුවණ ලැබුවේ. එහෙනම් අහපු දහම් කරුණු නැවත නැවත අහනවනම් ධර්මාවබෝධය ප්‍රගුණ කරගන්න. ඒ වගේම අමතක වෙච්ච තැන් මතක් කරගන්න අපට භාග්‍ය අවස්ථාව ලැබෙනවා. ඒ නිසා නිතර නිතර බණ අහන එක අතිශය වැදගත්. 3. අපි ප්‍රත්‍යඥ අය පින්නතුනේ. අපේ සිත හැම වෙලාවෙම එකම විදියට තියෙන්නේ. අපි හැම මොහොතකම මේ අටලෝ දහමට මුහුණ දෙනවා. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මෙන්න මේ විදියට අපි අටලෝ දහමට මුහුණ දෙනකොට අපේ හිත වෙනස් වෙනවා, වික්ෂිප්ත වෙනවා. සමහර වෙලාවට මානසිකව ඇද වැටෙන තැන් තියෙනවා. කනස්සල්ලටපත් වෙනවා, අසහනයටපත් වෙනවා. අපේ හිත නොසන්සුන් වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී පින්නතුනේ අපට හිතට සහනය, සංසිඳීම, සතුට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ බණපදයකින්. නැත්තම් වෙන ක්‍රමවේදයක් නැහැ. පින්නතුනේ සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. සල්ලි තිබුණට, පිරිස් බලය තිබුණට, කීර්තිය තිබුණට, ප්‍රසිද්ධිය තිබුණට, දැනුගත්කම් තිබුණට, ආචාර්ය මහාචාර්යකම් තිබුණට සමහර ප්‍රශ්න තියෙන උත්තර හොයන්න බෑ. ඒ වගේ අවස්ථාවන් වලදී අපට උත්තර හොයන්න තියෙන්නේ ධර්මයේ පමණයි. ඔන්න බලන්න පින්නතුනි. 4. පින්නතුනි අපි අහන ධර්මයේ අපට නොහැටෙන තැන් තිබුණොත් අපට සැක ඇති වෙන්න පුළුවන්. කර්මයේ පුනර්භවයේ පටිච්ච සමුප්පාදය අපට පෙර භවය ගැන සැක ඇති වෙන්න පුළුවන්. මතු භවය ගැන සැක ඇති වෙන්න පුළුවන්. ඒ සැකතෙන් දුරු කරගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න බණ අහන්න ඕන.
පින්නතුනේ කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යාවෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට එන්න බණපදයක පිහිට තමයි තියෙන්නේ. අපි කාගේ ජීවිතවල පින්නතුනේ දුර්වල අඩුපාඩුකම් තියෙනවා. මොකද අපි රහත් වෙලා නැහැ. අන්නේ දුර්වල අඩුපාඩුකම් මග හරවගෙන මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න පරලොව ආයති භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්න සුගතියක උපදින්න අපට පිහිට වෙන්නේ බණපදයක්. මේ සියල්ලටම වඩා අපි ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් යන මේ සංසාරයේ මේ සසර ගමන අපි නතර කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න බලපාන්නේ බණපදයක්. එහෙනම් නිවන පසක් කරගන්න එක එල්ලේම හේතු වෙන්නේ බණපදයක්. මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව පින්නතුනේ නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. එනම් බණපදයක අවශ්‍යතාව තමයි තියෙන්නේ. පින්නතුනේ ඒ නිසා අපි නිවනට පාදක වන ධර්ම දේශනාවක් කරන්න කියලා තමයි අපිට මතක් කරලා තියෙන්නේ, ඉල්ලීම් කළා තියෙන්නේ. ඒ නිසා එක එල්ලේම නිවන සඳහා හේතු වන සූත්‍ර දේශනාවකින් අද දහම් කරුණු කීපයක් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි මාතෘකාව හැටියට භාවිත කරන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් ආදි බ්‍රහ්මචර්ය ප්‍රඥා සූත්‍රයයි. කුමද්ද දේශනාව? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් ආදි බ්‍රහ්මචර්ය ප්‍රඥා සූත්‍රයයි. පින්නතුනි ප්‍රඥාව ලබා ගන්න බ්‍රහ්මචර්ය උතුම් ප්‍රඥාව ලබා ගැනීම සඳහා එනම් නිර්වාණ අවබෝධය සඳහා එක එල්ලේම හේතු වන කාරණා 8ක් මේ සූත්‍ර දේශනාවේ විස්තර කරනවා. ඒ කාරණා අතරේ පින්නතුනි පළමුව සඳහන් කරලා තියෙනවා අපි ධර්මාවබෝධය ලබන්න නම් ශාස්ත්‍රෝන් වහන්සේගේ ඇසුර ලබා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය. බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර නැත්තම් උන්වහන්සේගේ ධර්මයේ තියෙනවා. ධර්මය හැමදාම ජීවමානයි. නමුත් පින්නතුනි උන්වහන්සේ කාය සාක්ෂි වශයෙන් ලෝකේ නැත්තම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ඇසුර අපි ලබා ගන්න ඕන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේ නැත්තම් මහරහතන් වහන්සේ කෙනෙකුගේ ඇසුර අපි ලබා ගන්න ඕන. මහරහතන් වහන්සේ කෙනෙක් අපට මුණ නොගැස්සුනොත් අපි අනාගාමී උතුමෙකුගේ ඇසුර ලබා ගන්න ඕන. අනාගාමී උතුමෙකුගේ ඇසුර අපිට නොලැබුණොත් සක්‍රුදාගාමී උතුමෙකුගේ ඇසුර ලබා ගන්න ඕන. සක්‍රුදාගාමී කෙනෙකුගේ ඇසුර නොලැබුණොත් සෝවාන් උතුමෙකුගේ ඇසුර ලබා ගන්න ඕන.
සෝවාන් කෙනෙක් උතුමෙක් අපට නොලැබුණොත් අපි ආශ්‍රය කරන්න ඕන පින්වතුනි කවුද? සිල්වත්, ගුණවත්, ධර්මදර, විනයදර, ශික්ෂාකාමී භික්ෂුවක්. ඒ භික්ෂුවගේ ඇසුරෙන් අපි ධර්මයේ පිළිබඳව දැනුවත් වීම කරගන්න ඕන. එතකොට නිතර නිතර අපි උන්වහන්සේගේ ඇසුර තුලින් උන්වහන්සේ දන්නා මේ ආර්ය මාර්ගය අපි වටහා ගන්න ඕන. එවන් උතුමෙකුගේ ආශ්‍රය තමයි අපට ඕන. මොකද එවන් ආදර්ශ සම්පන්න ගුණගරුක භික්ෂුවක් අපේ ඇසුරේ ඉන්නවනම් අපි මේ බ්‍රහ්මචාරී ජීවිතයට අවතීර්ණ වෙනවා. මේ උතුම් අවතුම් පැවතුම් වලට අපි ඇතුළත් වෙනවා. පින්නතුනි මේ සූත්‍රයේ පැහැදිලි කරනවා මේ විස්තර කරන කාරණා 8 යම් කෙනෙකු අඛණ්ඩව දිගින් දිගටම පිළිපදින්නේ නම් ඒ උතුමන්ට සෝවාන් මගඵල නුවණ ලබන්න පුළුවන් කියලා. සෝවාන් කෙනෙක් සක්‍රුදාගාමි වෙන්න බලපාන්නෙත් මේ කාරණා 8මයි. වෙනින් දෙයක් නෙවෙයි. සක්‍රුදාගාමි උතුමෙක් අනාගාමි වෙන්න බලපාන්නෙත් මේ කාරණා 8මයි. අනාගාමි උතුමෙක් රහත් මගඵල ලබන්න උපකාර වන්නේත් මේ කාරණා 8මයි පෙන්නතුනි. එහෙනම් අපට පැහැදිලි වෙනවා මෙන්න මේ කාරණා වලින් තමයි අපි පෙන්නතුනි දැනුවත් වෙන්න ඕන, පිළිපදින්න ඕන, ඒ කාරණා අපේ ජීවිතයට ලං කරගන්න ඕන. ඒක තමයි මුල්ම කාරණාව ඔබට පැහැදිලි කළේ. ලෞතර බුදු කෙනෙකුගේ ඇසුර අපිට නැත්තම් පිළිවෙලින් අපි ඇවිල්ලා ඒ උතුමන් ලෝකයේ දැනට නැත්තම් අපට ආර්ය මාර්ගය කියලා දෙන සිල්වත්, ගුණවත්, ධර්මදර, බහුශ්‍රත සැබෑ දහම දන්නා, එහෙම නැත්තම් වැරදි මිත්‍යාව වපුරන අය නෙවෙයි, සැබෑ දහම දන්නා උතුමන් පින්නතුනි අපේ ඇසුරට ලැබුණොත් අපි ළඟ තියෙන දුර්වල අඩුපාඩුකම් අපෙන් ඈත් වෙලා අපි මේ ආර්ය මාර්ගයේ තමයි ඉදිරියට ගමන් කරන්නේ. එතකොට අපිට මේ සීල සමාධි ප්‍රඥා වැඩෙන මේ මාර්ගය තුළ ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්තම් අපේ ජීවිතයේ වල්මත් භාවයට පත් වුණොත්, අපේ ජීවිතයේ නොමග ගියොත් එතනින් අපේ ආර්ය මාර්ගය වෙනස් වෙනවා. ඒ නිසයි කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර හෝ මහරහතන් වහන්සේලාගේ ඇසුර හෝ අනාගාමි, සකදාගාමි, සෝවාන් කෙනෙකුගේ ඇසුර හෝ අපට නැත්තම් අපි සිල්වත්, ගුණවත්, ධර්මදර, බහුශ්‍රත භික්ෂුවගේ ආශ්‍රය ළඟින් තියාගන්න ඕන. එතකොට අපි කවදාවත් වැරදි මගට යන්නේ නැතුව අපේ ජීවිතයේ වැරදි අඩුපාඩුකම් මගහරවගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න වාග්ය ලැබෙනවා. මේ කරුණ හොඳට හිතට ගන්න. එහෙනම් ආශ්‍රය කරන්න අපේ
නිවන පසක් කර ගැනීමට අවශ්‍ය නම් අපේ ආශ්‍රයට ලං කර ගන්න ඕන සිල්වත්, ගුණවත්, බහුශ්‍රృత, ධර්මදර, විනයදර භික්ෂුවක්. දෙවැනි කරුණ. දැන් අපි කෙනෙක් අපට පින්වතුනි උපදෙස් දෙනවා. සිල් රකින්න ඕන මෙහෙමයි. ධර්මයේ තේරුම් ගන්න ඕන මෙහෙමයි. භාවනා කරන්න ඕන මෙහෙමයි. දැන් අපි දන්න ඕනේ භාවනා නොකර අපට නිවන පසක් කරගන්න බෑ. දැන් මෙහෙම ප්‍රකාශ කළාම සමහරුන්ට හිතෙනවා ඇයි ඕනතරම් නිවන් දැකලා තියෙන්නේ බණපදයක් අහලා? ඔව් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ මම මුලින් කිව්වා. නමුත් බණපදයකින් තමයි භාවනාව ගැනත් අපි දැනගන්නේ. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා ත්‍රිවිධ ශාසනයක් තියෙනවනේ පින්නතුනි. එතකොට පර්යාප්තිය කියන්නේ ධර්ම විනය. ඒ ධර්ම විනය තුලින් කියලා දෙන ප්‍රතිපත්ති මාර්ගයට පැමිණීම තමයි ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට බණ අහන්න නැතුව අපට ප්‍රතිපත්තිය දැනගන්න විදියක් නැහැ. නිවන් මඟ දැනගන්න විදියක් නැහැ. සීල සමාධි ප්‍රඥා මඟ දැනගන්න විදියක් නැහැ. ඒ නිසා පර්යාප්තිය අවශ්‍යයි. ඒකයි බණ අහන්න ඕන කියන්නේ. බණ අහන ගමන් භාවනාවකුත් අවශ්‍යයි. මොකද හිතත් එක්ක කරන ගනුදෙනුවක් නේ අපි මේ කරන්නේ. ඒ නිසා හිත තුල අප්‍රමාණ ලාමක ධර්ම ඇති වෙනවා. පලිබෝධ ඇති වෙනවා. මේ පලිබෝධ ඉවත් කරලා සිත ජය ගන්න අපි කටයුතු කරන්න නම් භාවනාවක් අවශ්‍යයි. හිතුවක්කාරී ලෙස භාවනාවක නිරත වෙන්නේ නැහැ. ධර්මයේ අඩුපාඩුකම් දැනගන්න නම්, ධර්මයේ සැකතැන් නැති කරගන්න නම්, හරි ධර්ම මාර්ගය අවබෝධ කරගන්න නම්, භාවනා කමඨහනක් ලබා ගන්න නම් පින්වතුනි ගුරුවරයෙකුගේ ඇසුර අත්‍යවශ්‍යයි. එතකොට ගුරුවරයා සමග කියලා දෙන දේම අහගෙන නැතුව තමන්ට තියෙන ගැටලු ගුරුවරයා සමගින් සාකච්ඡා කළ යුතුයි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ගුරුවරයාගෙන් ප්‍රශ්න නගමින් තමන්ට තියෙන ගැටලු, තමන්ට හිතේ ඇතිවන දේවල්, තමන්ට දැනෙන, තමන්ට පෙනෙන, තමන්ට හැඟෙන දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට අපි අර වැරදි මාර්ගයේ ඉන්නවනම් නිවැරදි මගට අපිව ගන්නවර ගුරුවරයා, ආචාර්යවරයා. හරි මග අපි යනවනම් අපට ලොකු තල්ලුවක් දෙනවා. එහෙම නැත්තම් අපේ හිතුමනාපෙට අපි කරන සියල්ල හරිය කියන තැන හිතාගෙන වැඩ කළොත් ඒක හරියන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ගුරු ඇසුරක් අවශ්‍යයි. Tamanට මොනවා හෝ සැක කටයුතු තැනක් ඇති වුණොත් ඒක ගුරුවරයා එක්ක සාකච්ඡා කරලා නිවැරදි කරගන්න ඕන. ඔන්න බලන්න පින්නතුනි, සෝවාන් වෙන්න තියෙන මග මේ කියන්නේ. හැම වෙලාවෙම ධර්මදර විනයදර භික්ෂුවක් ආශ්‍රය කරනවා. උන්වහන්සේ ආදර්ශයට අරගෙන කටයුතු කරන ගමන් තමන්ට ධර්මය හොයන, ධර්මය අහන තමන් තුළ ඇතිවන ඒ ගැටලු සාකච්ඡා කරලා निराකරණය කරගන්න ඕන. ඒ කතා කරන හැම සාකච්ඡාවක්ම පින්වතුනි සීලය, සමාධිය, ප්‍රඥාව වැඩෙන පැත්තෙන් කතා කරන්න ඕන. එහෙම නැත්තම් නිකන් වල්පල් නෙවෙයි. එහෙම නැත්තම් මේ ලෞකික ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න හැටි නෙවෙයි.
දැන් මේ ආර්ය මාර්ගයනේ අපි හොයන්නේ. එතකොට ආර්ය මාර්ගයේ ගැටලු සීලයට පිටුවහලක් වන, සමාධියට පිටුවහලක් වන, ප්‍රඥාව වැඩෙන මෙවැනි ප්‍රශ්න අහලා ඕන අපි දැනගන්න. සාකච්ඡා කරන්න. निराකරණය කරගන්න. එහෙම නැත්තම් ඒ සාකච්ඡාව නිෂ්ඵලයි. අපේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ගුරුවරයාගේ අරමුණ ඉෂ්ට කරගන්නත් බෑ. ඒ නිසා හොඳින් මේකත් සිහියට ගන්න. ඔන්න දෙවෙනි කරුණ, සෝවාන් මගඵල නුවණ ලබන්න කෙනෙක් තුල ඇතිවිය යුතු දෙවෙනි කාරණාව තමයි ඒ. 3. පින්වතුනි, තුන්වෙනි කරුණ තමයි ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ඕන. ධර්මය හොඳින් ශ්‍රවණය කරන ගමන් කාය විවේකයයි චිත්ත විවේකයයි ඇති කර ගන්න ඕන. දැන් කාර්ය බහුලත්වයෙන් වෙන් වෙලා කාය විවේකය ඇති කර ගන්න ඕන. අපි කොච්චර මහන්සි වෙලා වැඩ කළත් ඒ කරන වැඩවලින් ලෞකික ජීවිතයේ මිල මුදල් ධන දාන්නේ හොයාගනි. ගේ දොර වතු පිටි යාන වාහන ගනි. හැබැයි පින්වතුනි, එය ජීවත් වෙන්න එය ඕන. කාර්ය බහුලත්වය නැත්තම් වැඩ කරන එක. හැබැයි මොන කාර්ය කළත් ජීවිතයට විවේකයක් අවශ්‍යයි. පැය 24ේම මහන්සි උනායි කියලා නොමැරී ජීවත් වෙන්න බෑ. තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න බෑ. අපට තියෙන වැඩ කොටස හරියට කළමනාකරණය කරගෙන කාය විවේකයක් ලබන්න ඕන. එතකොට ධර්මයේ ශ්‍රවණය කිරීම නිතර නිතර කළ යුතුයි. ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්ම සාකච්ඡා පවත්වලා නිවැරදි ධර්මයේ වැරදි තැන් නිවැරදි කරගන්නකොට සීල සමාධි ප්‍රඥාවලට අදාළව ධර්මයෙන් දැනුවත් වෙනකොට ඉදිරියට අපට යන්න පුළුවන්. එහෙම යන ගමන් අපට අවශ්‍ය කරනවා මොකද්ද? ඔන්න ඔය කාය විවේකයයි චිත්ත විවේකයයි. චිත්ත විවේකය කියලා කියන්නේ පින්නතුනි සිතේ තියෙනවා අප්‍රමාණ කෙලෙස්. මා කිව්ව විවිධ පලිබෝධ තියෙනවා. අපේ සිත හැම වෙලාවෙම සිතුවිල්ලක තමයි ඉන්නේ. සිතුවිල්ලක් නැති මොහොතක් අපට නැහැ. ඒ නිසා සිතුවිලිත් එක්ක ඉන්න මේ සිත එක්කෝ ලෝභ සිතුවිල්ලක්, එහෙම නැත්නම් දේශ සිතුවිල්ලක්, එහෙම නැත්නම් මෝහ සිතුවිල්ලක්, ඊර්ෂ්‍යාව මුසු සිතුවිල්ලක්, ගුණමකුකම මුසු සිතුවිල්ලක්. මෙවැනි සිතුවිලි ඇති වෙනවා නරක පැත්තේ. අපි අවදියෙන් හිටියොත් තමයි ඒ හිතට එන සිතුවිලි ටික පාලනය කරලා හොඳ සිතුවිලි හිතට ගන්න අපට පුළුවන් වෙන්නේ. අන්නේ தත්ත්වය අපි වටහා ගන්න ඕන වෙනවා. එහෙම නැත්තම් අපේ ජීවිතයට අර ආර්ය මාර්ගයට අදාළ දේවල් සිද්ධ කරගන්න බෑ. එහෙනම් මේ ආර්ය මාර්ගය වඩන්න නම් සිතට බලපෑම් කරන ඒ කෙලෙස් සිතුවිලි පාලනය කරගන්න ඕන. විශේෂයෙන් අපිට බලපෑම් කරන නිවන වහන සිතුවිලි 5ක් තියෙනවා. අන්නේ සිතුවිලි වලට කියනවා නීවරණ ධර්ම කියලා. පංච නීවරණ. නිවන වහන නිවන ආවරණය කරන සිතුවිලි. ඒ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද,
උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ සිතුවිලි පහ. කාම ඡන්ද කියලා කියන්නේ කාම වස්තුන් වලට ඇති කැමැත්ත. මොනවද කාම වස්තු? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේව තමයි පංචකාම වස්තු. මේ පංචකාම වස්තුන් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපි ඒවා බලමින්, අසමින්, ආග්‍රහණය කරමින්, රස බලමින්, පහස ලබමින්, ඒවාට සම්බන්ධ සිතුවිලි ගනිමින් ඉන්නවා. ඊට පස්සේ අපි තුල ඇති වෙන ඇලීම් හා ගැටීම් දෙකක්. ඇසෙන් රූපයක් බැලුවහම තමන් කැමති රූපේ නම් ඒ තියෙන්නේ. ඒකේ ඇලෙනවා. උපාදාන වශයෙන් ගන්නවා. තමන්ගේ කියලා අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ? හිත තුල කෙලෙස් වැඩෙනවා. අකමැති රූපයක් දැක්කොත් ඒකේ ගැටෙනවා. ගැටිලා ක්‍රෝධය, වෛරය ඇති කරගන්නවා. එහෙනම් එක්කෝ ඇලීමක්, එක්කෝ ගැටීමක්. එහෙනම් මුළු ජීවිතේම ගත වෙන්නේ මෙහෙමයි. රූප බැලුවත්, ශබ්ද ඇහුවත්, ගඳ සුවඳ දැනගත්තත්, රස බැලුවත්, පහස ලැබුවත් එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දෙකට මැදි වූ සිත ඒ කාම වස්තු වලින් බලාපොරොත්තු වෙන්නේ ගැටීම් ටික ප්‍රතික්ෂේප කළා ඇලීම් ටික ලං කරගන්න. ඇලීම් ලං කරගත්තත් ගැටීම් වලට ප්‍රතිචාර දැක්වුවත් දෙකෙන්ම සිද්ධ වෙන්නේ කෙලෙස් වැඩෙන එකයි. මෙන්න මේ කාම ඡන්දයේවත් කාම වස්තුන් වලට ඇති කැමැත්ත සිත පීඩාවට පත් කරන්නක්, සිත නොසන්සුන් කරන්නක්, සිත තුල අතෘප්තිකර බව ගොඩනගන්නක්. ඔන්න බලන්න නිවනට බාධා වෙන හැටි. ඒ නිසා ඒ පාලනය කරගෙන චිත්ත විවේකය හදා ගන්න ඕන. එතනයි චිත්ත විවේකයේ තියෙන්නේ. කවදාවත් පංචකාම වස්තුන් හඹා යමින් ඒවායින් තෘප්තිය බලාපොරොත්තු වුණාට කිසිම දවසක කිසිම කෙනෙකුට සෑහීමක්, තෘප්තියක් ලබා ගන්න බෑ පින්නතුනේ. ඒ තමයි කාම වස්තුන්ගේ ස්වභාවය. ඒ නිසා ඒ පසුපස හඹා යන්න එපා කියන්නේ ඒකයි. හිත වෙහෙසටපත් කරන, හිත නොසන්සුන් කරන මේවායින් ඈත් විය යුතුයි. 2. ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ පින්නතුනි ඇති කරගන්නා මානසික සිතුවිල්ලක්. මොකද්ද? අනුන් නැසේවා කියන චේතනාව. එනිසා අනුන් නැසේවා කියන චේතනාව තමයි අපි ඇති කරගන්නේ ව්‍යාපාදයේ හැටියට. අනුන් නැසේවා කියන අදහසින් හිත නොසන්සුන් වෙනවා. හිතේ විවේකය නැති වෙලා යනවා. හිතේ කෙලෙස් වැඩෙනවා. අනුන් නැසේවා කියලා හිතන්නේ කා ගැනද? සතුරන් පිළිබඳවයි. සතුරන් ඉන්නෝ අපිට කොටස් දෙකක්. එක කණ්ඩායමක් ඉන්නෝ. ඒගොල්ලොන්ට ඒ සතුරන්ට අපිට අභියෝග කරන්න බෑ. ඒගොල්ලෝ දුර්වලයි. එතකොට දුර්වල සතුරන් කෙරෙහි අපි ඔවුන් නැසේවා කියලා හිතන්නේ නැහැ. දුර්වල සතුරන් ළඟට අපි ගිහිල්ලා ඔවුන්ට බනිනවා. නිନ୍ଦා කරනවා. උපහාස කරනවා. අපහාස කරනවා. අලාභහානි කරනවා. පහර දෙනවා. ඒ දුර්වල අයට. හැබැයි අපට බලපෑම් කරන ප්‍රබල සතුරන් ඉන්නවා. ඒගොල්ලෝ මුදල් වලින් ශක්තිමත්. ඒගොල්ලෝ දේශපාලන බලය තියෙනවා. ඒගොල්ලෝ පාතාල ලෝකෙත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා ඒ අයට අපට බෑ ඒගොල්ලොත් එක්ක අභියෝගයට යන්න.
එතනදී අපි දුර්වලයි. ඒගොල්ලෝ ප්‍රබලයි. ආන්නේ කට්ටියට අපි මොකද කරන්නේ? ඔවුන් නැසේවා. ඔවුන් භංග වේවා. ඔවුන්ගේ පවුල් විනාශ වේවා. ඔවුන්ගේ දේපල විනාශ වේවා. බලන්න මේක ප්‍රායෝගික නැද්ද කියලා මම මේ කියන දේ. ඔබට අභියෝග කරන්න බැරි සතුරෙක් ඔබ හැමතිස්සෙම හිතන්නේ ඔහුගේ මුදල් වලට හානි වෙන්න, ඔහුගේ ජීවිතය විනාශ වෙන්න, ඔහුගේ දරුමල්ලන් විනාශ වෙන්න, ඔහුගේ දේපල හානි වෙන්න අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි. අන්න ඒක තමයි අනුන් නැසේවා කියන අදහස. අපේ සිතේ ක්‍රියාත්මක වන දෙයක් වෙන්නතුනේ. ඔන්න ඔය අනුන් නැසේවා කියන අදහස අපට බලවත් හානියක් කරන එකක්. බලන්න මේ හිතේ හැටි. එතකොට ඕව හිත ඉන්න ගියාම මොකද වෙන්නේ? හිත පාලනය කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔය චේතනා ඇති වෙනවා. ඒ චේතනා ඇති වුණාම හිතේ විවේකය නැති වෙනවා. හිත නොසන්සුන් වෙනවා. හිත කෝපයටපත් වෙනවා. කෝපය නිසා ලේ ධාතුව කුපිත වෙනවා. වැඩක් හරියට කරන්න බැරි වෙනවා. ආර්ය මාර්ගයේ කොහොමද එහෙනම් යන්නේ? ඒ නිසා චිත්ත විවේකය අවශ්‍යයි. ඒවා ගැන කියන ධර්මයේ ශ්‍රවණය කිරීම අවශ්‍යයි. එතකොට අපි කාය විවේකයක් ලබාගෙන චිත්ත විවේකයක් ලබා ගන්නවා. එහෙනම් ඔන්න නීවරණ අපි යටපත් කිරීම තමයි කරන්නේ මේ. සිත නොසන්සුන් කරන, සිතේ විවේකය නැති කරන නීවරණ. ව්‍යාපාද. තීන මිද්ද කියලා කියන්නේ කුසල අරමුණකට තියෙන කම්මැලිකම. වල්පල් කතා කරන්න, කෑම බීම ගන්න, විනෝද වෙන්න අපේ ජීවිතය හැම වෙලාවෙම කැමති. විශේෂයෙන් ළමා කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලෙත් එහෙමයි. සමහර කෙනෙකුට ජීවිතේ පරිණත වෙනකොට ඒවා නිෂ්ඵල ක්‍රියා හැටියට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට බණ අහන්න ඕන. නැත්තම් වයසට ගියත් දැනෙන්නේ නැහැ පින්නතුනේ. සමහර වයසටම ගිහිල්ලත් බණපදයක් අහන්නේ නැහැ. දනක් පිනක් කරන්නේ නැහැ. භාවනාවක් කරන්නේ නැහැ. විහාරස්ථානයකට යන්නේ නැහැ. ගෙදරටම වෙලා ඕලාරික පහත් දේ සිද්ධ කරමින් කාලය ගත කරනවා. නිවන් මඟ කොහොමද හදාගන්නේ? බෑ. ඒ නිසා සෝවාන් වීම සඳහා බලපාන තුන්වෙනි කරුණ තමයි මා මේ විස්තර කරන්නේ. ඒ තමයි චිත්ත විවේකය ඇති කරගන්න ඕන. සිතට හානි කරන මේ කෙලෙස් වලින් අපි ඉවත් වෙන්න ඕන. මේවා තදංග වශයෙන් ඉස්සෙල්ල ප්‍රහාණය කරනවා. తాවකාලිකව ප්‍රහාණය. తాවකාලිකව ප්‍රහාණය කරලා දිගින් දිගට අපි මේ ගැන හිතමින් අපි යන්න ඕන විස්කම්බන ප්‍රහාණයට. ඊට වඩා වැඩි කාලයක් ඒවා යටපත් කරලා තියා ගැනීමට හිතට තියෙන ශක්තිය ඇති කරගන්න ඕන. එහෙනම් කුසල අරමුණකට, කුසල ක්‍රියාවකට කැමති නොවීම, පසුබෑම, අලසකම, නිද්‍රාශීලී බව ඇති කරගත්තොත් ඒ චිත්ත විවේකය අහිමි වීමටයි ඒ බලපාන. ඒ නිසා පින්වතුනි ඔන්න තීන මිද්ද කියන්නේ ඒකයි. සිතේ හා සිතුවිලි වල ඇතිවන පසුබෑම. උද්දච්ච කුක්කුච්ච සිත නොසන්සුන් කරන කටයුත්ත. චේතනාව. උද්දච්ච කියන්නේ හිතේ නොසන්සුන්කම. හිතේ විසිරෙන ගතිය. හරියට පින්නතුනි ලෙලදෙන සුළඟට ලෙලදෙන කොඩියක් වගේ. එහෙම නැත්තම් ගල් කැටයක් අරගෙන වියලී ගිය අලු ගොඩකට ගැහුවාම මේ අලු ටික විසිරෙනවා වගේ. හිත නිතර නිතර විසිරෙන සොලොයි. කොහේද විසිරෙන්නේ? අරමුණු වල. අරමුණු ගන්නෙ කොහෙන්ද? සිතෙන්. මොනවා ඇසුරෙන්ද? ඇසකන නාසය ඉඳුරන් ඇසුරෙන්. මොනවා පාදක කරගෙනද? පංචකාම සම්පත් පාදක කරගෙන. එහෙනම් පංචකාම සම්පත් පාදක කරගෙන ඇසකන නාසය ආදී ඉඳුරන්ගෙන් ඒවා ග්‍රහණය කරගනිමින්
හිතට ගන්නා සිතුවිලි තියෙනවා. අන්න ඒකටයි අපි කියන්නේ හිත විසිරෙනවා. අරමුණු වල හිත විසිරෙනවා. ඒක තමයි උද්දච්ච කියන්නේ. කුක්කුච්ච කියන්නේ පසුතැවීම. මොකටද පසුතැවෙන්නේ? පින්වතුනි පසුතැවෙනවා අපි. අපි අතින් වෙච්ච වැරදි, අඩුපාඩුකම්, දුර්වලකම්, පව් වැඩ, අකුසල් වැඩ, අයහපත් වැඩ, නරක වැඩ ගැන හිතා අපි හිතින් පසුතැවෙනවා. ඒ වගේම අපට කරගන්න බැරි වුණු දේවල්, හොඳ වැඩ, යහපත් වැඩ, තමන්ගේ ජීවිතයේ ඉලක්ක සපුරා ගන්න බැරි වුණාම ඒත් පසුතැවෙනවා. මේකට කියනවා කුක්කුච්ච කියලා. එහෙනම් උද්දච්ච කුක්කුච්ච කියන්නේ හිතේ තියෙන විසිරෙනකම හා පසුතැවීම. ජීවිතයේ බහුතරයක් දෙනෙක් හොඳට හිතලා බලන්න. අපි හැමතිස්සෙම හිත විසිරෙන ස්වභාවයෙන් ඉන්නවා. එහෙම නැත්නම් අපි පසුතැවෙනවා. බලන්න නැද්ද කියලා හොඳට හිතලා. මොකකට හරි කතා කළොත් දෙන්නේ එදිනෙදා ජීවිතය ගැන කතා කරන්නේ වචන කීපයයි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි එක්ක අතීතය ගැන කතා කරනවා. එහෙම නැත්නම් අනාගතය ගැන කතා කරනවා. අතීතය ගැන කතා කරමින් වෙන්නේ අහවල් දේ මට කරන්න බැරි වුණා. බලන්න. එහෙම නැත්නම් අහවල් දේ මම ඒ නරක දේ කළා. මං එහෙම කළ එක වැරදි. දැන් ඔය සිතුවිලි දෙක තමයි අපිට ඇති වෙන්නේ. අපේ ජීවිතේ වැඩි හරියක් ගත වෙන්නේ පින්නතුනි ඔය සිතුවිලි දෙකෙන්. එක්ක හිත විසිරෙනවා, එක්ක හිත පසුතැවෙනවා. එහෙනම් පසුතැවීම මුල් කරගෙන ජීවිතය ගෙවනවා. එතකොට හිතට සහනයක් නැහැ, තෘප්තියක් නැහැ. මෙන්න නිවනට බාධා වන තවත් නීවරණයක්. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය. සාමාන්‍යයෙන් බුද්ධ ආදී අටතැනි සැකය කියලා කියනවා. ඒකත් හරි. නමුත් අපි අතීතයේ මම කියලා කෙනෙක් හිටියද? එයා කොහේද හිටියේ? අනාගතයේ ඇති වේද? මෙන්න මේ පිළිබඳව ඇතිවන සැකය තමයි අපි කතා කරන්නේ. ඔය සැකය කියන තොරතුරට. නීවරණයට. එතකොට සැකය මුල් කරගෙන අපේ ජීවිතය තුළ හිත නොසන්සුන් වෙනවා. හිතේ විවේකේ නැති වෙනවා. එහෙනම් ධර්ම ශ්‍රවණය කරමින් අපි මොකද්ද කරන්න ඕන? අපේ හිතේ විවේකය ගොඩනගා ගන්නවා. නරක පාපී අයහපත් සිතුවිලි, අලස දුසිරි සිතුවිලි අපේ සිතෙන් ඈත් කරන්න අපට සිහිය පිහිටුවා ගන්න වෙනවා. යෝනිසෝ මනසිකාර්යය ඇති කර ගන්න වෙනවා. ඒකට තමයි බණ අහලා සිත සංසුන් කරගෙන සිහිය පිහිටුවා ගන්න හැටි දැනගත්තාම සිහියෙන් දවස ගත කරන්න. විමසීමෙන් යුක්තව දවස ගත කරන්න. ඒ තමයි යෝනිසෝ මනසිකාරයෙන් ගත කරන්න. අන්න එහෙම වුණොත් පින්වතුනි අපට පුළුවන් මේ ආර්ය මාර්ගයේ පියවරක් ඉදිරියට තව යන්න. ඊළඟට හතරවෙනි කරුණ තමයි පින්වතුනි අපට අවශ්‍ය කරන සෝවාන් මාර්ගය ලබන්න. සෝවාන් කෙනෙක් සක්‍රුදාගාමි වෙන්න, සක්‍රුදාගාමි කෙනෙක් අනාගාමි වෙන්න, අනාගාමි කෙනෙක් රහත් වෙන්න බලපාන සිව්වන කරුණ සීලවන්ත බව. සිල්වත් බව අත්‍යවශ්‍යයි අපිට. සමහර කෙනෙක් වැරදි අවබෝධයක් ලැබලා තියෙනවා. සමහරු කියනවා සිල් රකින්න ඕනේ නැහැ, එක විටම භාවනා කරාම හරි කියලා. පින්නතුනි සීලවන්ත භාවයේ නැතුව කොහොමද භාවනාවක් කරන්නේ? භාවනාවක් නෙවෙයි. චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන්ද සීලෙන් තොරව? කවදාවත් බෑ. සමාධියට පාදක වන්නේ සීලයයි. ප්‍රඥාවට පාදක වන්නේ සමාධියයි. එහෙනම් සීලය නිසා තමයි සමාධිය ගොඩනගා ගන්න පුළුවන්.
සමාධිය මුල් කරගෙනයි ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. නැතුව කවදාවත් බෑ. එහෙනම් සීලයෙන් තොරව භාවනාවක් කරන්න පුළුවන්ද? බෑ පින්නතුනේ. කුසල අරමුණක් හිතේ ඇති කරගෙන ඉපායි චිත්ත සමාධිය ඇති කරගන්න. අකුසල අරමුණකින් චිත්ත සමාධියක් ඇති කරගත්තොත් එතන වෙන්නේ කෙලෙස් වැඩෙන එකනේ. අකුසල අරමුණත් මුල් කරගෙන සිත එකඟ කරගන්න පුළුවන්. හැබැයි එන්න වෙන්නේ කෙලෙස් වැඩෙන එකයි. එහෙනම් අපි බලන්න ඕන මොකද්ද? හිත සමාධිගත කරගන්න ඕන කුසල අරමුණකින්. සීලයේ මොකක්ද ඒකට සම්බන්ධය? පින්නතුනි, සතුන් මරමරා සිත එකඟ කරගන්න පුළුවන්ද කුසල අරමුණකින්? හොරකම් කරමින් කුසල අරමුණක් ඇති කරගන්න පුළුවන්ද? වැරදි කාමසේවනය කරමින් කුසල අරමුණක් ඇති කරගන්න පුළුවන්ද? බොරු කියමින්, කේලම් කියමින්, පරුස වචන, හිස් වචන දොඩමින් කුසල අරමුණක් ඇති කරගන්න පුළුවන්ද? මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් කුසල අරමුණක් ඇති කරගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා කුසල අරමුණක් ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම පින්වතුනි අපි තුල තියෙන්න ඕන මේ සිල්වත් බව. සීලෙන් තොරව බෑ. දැන් සීලය ගත්තහම පංච සීලය, පොහොය අෂ්ටාංග සීලය, ආජීව අෂ්ටමක සීලය, දස සීලය, සාමණේර දස සීලය වගේම උපසම්පදා සීලය. විසුද්ධි මාර්ගයේ සීල කාණ්ඩයේ ප්‍රභේද රාශියක් දක්වලා තියෙනවා. දැන් මේ සාකච්ඡා කළ ගිහි පින්වතුන් වන ඔබට පින්වතුනි දේශනාවේ විස්තර වන්නේ නිති පන්සිල් පොහොය අටසිල්. හැබැයි මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න නම් සෝවාන් වෙන්න නම් පන්සිල් වල ඉඳලා හැමදාම බෑ. අපි ඉහළ සීලයකට යන්න ඕන. ආර්ය කාන්ත සීලයකට අපි යන්න ඕන. නැත්තම් බෑ පෙන්වතුනේ. මේ හැම සිල්පදයක්ම දහමේ විස්තර වන්නේ නිවන අරමුණු කරගෙනයි. නිවන තමයි පාදක කරගෙන තියෙන්නේ. නිර්වාණය ලබා ගන්න සෝවාන් මගඵල නුවණ ලබා ගන්න. දැන් ඔය කියපු අපි පෙන්වා දුන්න පන්සිල් අටසිල් ආජීව අෂ්ටමක සීලය දස සීලය, ඒ කියන්නේ ගෘහස්ත දස සීලය, ඊළඟට සාමණේර දස සීලය, උපසම්පදා සීලය ගත්තොත් ප්‍රාතිමෝක්ෂයට සම්බන්ධ සිල්පදයි. ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන මෝක්ෂය අරමුණු කරගෙන. මෝක්ෂය කියන්නේ නිවන. එහෙනම් නිවන මුල් කරගෙන තමයි අපි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. කියන්නේ සිල් රකින්නේ. සීලය හරියට ආරක්ෂා කිරීම කරන්න ඕන. සීලයෙන් තොරව සමාධියක් ඇති කරගන්න බෑ කියලා මම පැහැදිලි කළා. ඕනම කෙනෙක් සීලවන්ත භාවයක් ඕන, ගිහි වේවා පැවිදි වේවා. නැත්තම් එතනින් එහාට යන්න බෑ. පින්නතුනි, දැන් මේ සිල්පදයක් ගත්තොත් හොඳට තේරුම් ගන්න. නිකන් පන්සිල් රකින්නම කියලා සිල්පද පහ කියලා හරියන්නේ නැහැ. බොහෝ දුරට අපි කරන්නේ කියන එක. අපි කියන තැන අභිබවා ඉස්සරහට යන්න ඕන. දැන් අපි යන්නේ මේ සෝවාන් වෙන්න. එහෙනම් අවබෝධය වැඩි වෙන්න ඕන. අවබෝධය වැඩි කරගන්න නම් සීලය හරියට ගැඹුරුන් තේරුම් ගන්න ඕන. සීලය හරියට ගැඹුරින් තේරුම් ගන්නම කියන්නේ ඕනෑම සිල්පදයක් ගත්තොත් ඒ සිල්පදයේ තියෙනව සිල්පද දෙකක්.
එකක් තමයි වාරිත්‍ර සීලය. දෙවැන්න තමයි චාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලය කියන්නේ වැළකීම, විරමණය, විරතිය. වේ රමණී කියන්නේ ඒකයි. වැළකෙනවා. වරදින් වැළකෙනවා. පාණාති පාතා වේරමණී කියලා කියන්නේ අන්න වරදින් වැළකුණා. ප්‍රාණඝාතයෙන් වැළකුණා. සමහරව හිතනෝ වැළකීම විතරක් අපිට ප්‍රමාණවත් අපි සිල් රැක්ක කියලා කියන්න බෑ. වැළකීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ පින්වතුනි. එහෙනම් අපි ඊට ඉස්සරහට යන්න ඕන. මොකක්ද අවශ්‍ය කරන්නේ? චාරිත්‍ර සීලයත් අර සිල්පදයේ තියෙන චාරිත්‍ර කියන කොටසත් ඉෂ්ට වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් වෙන් වුණු කෙනා තුල තියෙන්න ඕන මොකද්ද තියෙන්න ඕන? ප්‍රාණඝාතයෙන් වෙන් වුණු කෙනා තුල තියෙන්න ඕන මෛත්‍රිය. නැත්තම් ප්‍රාණඝාත කරන්නේ වෙන් වෙලා ඉන්නවා. හැබැයි මෛත්‍රිය ප්‍රගුණ වෙලා නැහැ. කරුණාව ප්‍රගුණ වෙන්න ඕන. දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව ප්‍රගුණ වෙන්න ඕන. අන්න එතකොට තමයි අර පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය අංග සම්පූර්ණ වෙන්නේ. එහෙනම් කොච්චර වටාපිටාවක් හැදෙන්න ඕනද සෝවාන් වෙන්න? මේ එකින් එක හොඳට හිතට ගන්න පෙන්නත. ඊළඟට තව සිල්පදයක් ගන්න. දැන් අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියා. සොරකමින් වෙන් වුණා අන්න වේරමණී. අන්න වාරිත්‍ර සීලය. සොරකමින් වෙන් වෙලා හිටියට මදි. ඔහු තුල තියෙන්නේ මසුරුකම නම්. මසුරුකම වර්ධනය වෙනවා නම් සොරකමින් වෙන් වෙලා ඉඳලා වැඩක් නැහැ. සොරකමින් වෙන් වුණා වගේම ඔහුගේ මනස පෙළඹෙන්න ඕන පරිත්‍යාගශීලීත්වය ඇති කරගන්න. එහෙනම් හැම ශික්ෂාපදයක් මෙහෙමයි. එතකොට නිති පන්සිල් එදිනෙදා පන්සිල් රකින්න ගමන් අපි මාසකට වරක් අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. ඒක පුරුදු කරගෙන මාසයකට දෙවරක්. ඒක පුරුදු කරගෙන මාසයකට 4 වරක්. ඒක පුරුදු කරගෙන ඊට වඩා වැඩි වතාවක්. අපි මේක පියවරින් පියවර ඉදිරියට යන්න ඕන. ඇයි? අපි යන්නේ සෝවාන් වෙන්න නම් මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සිල්වතෙක් වෙන්න ඕන. නැත්තම් බෑ පින්නතුනේ. ලේබලේ ගහගෙන බෑ මේක කරන්න. මේකට අවංකව කැප වෙන්න ඕන. ආධ්‍යාත්මයෙන්ම කැප වෙන්න ඕන. දවසක් දෙකක් නෙවෙයි. තමන්ගේ අරමුණ ඉලක්කය සපිරෙනකම්ම මේ ගමන යන්න ඕන. එහෙම නැත්තම් කවදාවත් සෝවාන් වෙන්න බෑ. එහෙනම් සීලය එච්චර ප්‍රබලයි. ඒකයි මං කිව්වේ ගිහි වේවා පැවිදි වේවා අපි කවුරුත් මේ සීලවන්ත භාවයේ රැකගෙන ඉස්සරහට යන්න. ඔන්න 4 වෙනි කරුණ. ඊළඟට පින්නතුනි 5. බහුශ්‍රුත බව. බහුශ්‍රුත කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූතෙන් ඇති කියන එකයි. ඇසීම මුල් කරගෙන අපි ධර්මයේ දැනගත යුතු ගොඩාක් කාරණා තියෙනවා. මේ කාරණා වලින් පරිණත වෙන්න, දැනුවත් වෙන්න බණ අහන්න ඕන. මා මුලින් කිව් විදියට ධර්ම සාකච්ඡා පවත්වන්න ඕන. ගුරුවරයාගෙන් ප්‍රශ්න අහලා निराකරණය කරගන්න ඕන. ඊළඟට නිවැරදි දහම් කරුණු ඇතුළත් දහම් පොතපත කියවන්න ඕන. එතකොට බහුශ්‍රුත බව ගොඩ නැගෙනවා. එදා තිබුණේ ඇසීම පමණයි. ඒ නිසා තමයි මේ වචනේ එන්න හේතුව. මෙන්න මේ කොටස දන්නේ නැහැ කියන තැන ඉන්නේ නැතුව ධර්මයේ හැම පැත්තක්ම ස්පර්ශ වන විදියට
ධර්ම ශ්‍රවණය කිරීම කළ යුතුයි. ධර්ම ශ්‍රවණය තුළ තමයි අපේ ඉලක්කය සපුරා ගන්න අපට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ තුලින් තමයි ඇත්ත දැනගනිමින් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ බහුශ්‍රృతභාවය ඇති කරගෙන. සෝවාන් මගඵල නුවණ ලැබීමට අවශ්‍ය කරන ඒ පස්වෙනි කාරණය. හයවෙනි කරුණ තමයි පින්නතුනි ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය කියලා කියන්නේ ඇරඹූ වීරිය. අලසකමින්, කම්මැලිකමින් කවදාවත් විමුක්තිය ලබන්න බෑ. බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුව කියන්නේ වීරියෙන් ඉදිරියට ආව කියන එකයි. එතනින් නවතින්නේ නැතුව අවසාන භවයේ බලන්න පින්නතුනේ. අවසාන භවයේ සිද්ධාර්ථ තාපසතුමා බවට පත් වුණා අබිනිෂ්ක්‍රමණය කරලා. රජසැප වින්ද රාජකුමාරයෙක් තමන්ගේ සියලු සැප සම්පත් අතහැරලා අර ගිහි ඇඳුම් අයින් කරලා කසාවත් ඇඳ පුරවාගෙන මිරිවැඩි සඟලක්වත් දෙපයේ නැතුව කැලේ අප්‍රමාණ දුක් විඳ වීරිය වැඩුවා. අවුරුදු 6ක් නොකා නොබී වීරිය කළා. ක්ලාන්තව ඇද වැටෙනකන් වීරිය වැඩුවා. මේ සත්‍ය හොයන්න අපි තුලත් පින්නතුනි වීරිය කියන එක අවශ්‍යයි. ඒ නිසා බෝසතාණන් වහන්සේ වීරිය පාරමිතාවක් පිරුවා. වීරිය පාරමිතා, වීරිය උපපාරමිතා, වීරිය පරමත්ත පාරමිතා කියලා. එහෙනම් වීරිය කොච්චර ඕනද අපේ ජීවිතේට? මේ ආවට ගියාට මේ දවස් දෙකක් පේන්න මොනවා හරි කළා හරියන්නේ නැහැ. මේක එක අරමුණකින් යා යුතුයි පින්නතුනේ. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඊළඟට බලන්න බෝසතාණන් වහන්සේ ඒ අත්ත කිලමතානු යෝගයේ වැරදි කියලා, කාම සුකල්ලිකානු යෝගයේ වැරදි කියලා දැනගෙන එතනින් නැවතුනේ නැහැ. මොකද කළේ? මැද පිළිවෙත ඔස්සේ බවුන් වඩමින් අවසානයේ ඇසතු රුක ළඟ වාඩි වුණේ චතුරංග වීරිය උපදවාගෙන. බුදු වෙලා මිස මම ආයි නැගිටින්නේ නැහැ මෙතනින්. පින්නතුනි අතීත බුද්ධ කාලවලදීත් සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ ජීවිතය නැති වෙනකම්ම වීරිය අතහැරෙන්නේ නැතුව භාවනා කරලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේලා පිරිසක් සාකච්ඡා කරලා ගියා කැලේට. ඉනිමගක් හදාගෙන කන්දකට නැග්ගා. විශාල කන්දක්. ඊට පස්සේ ඉනිමග පහලට තල්ලු කළා. දැන් කිසි කෙනෙකුට මෙතනින් පහලට බහින්න බෑ. භාවනා කරන්න පටන් ගත්තා. අපි ජීවිතේ ගියත් නොකා නොබී භාවනා කරනවා. අවසානයේ ඉන්සාමීන් වහන්සේලා කීප දෙනෙක් රහත් වුණා. සමහරු අනාගාමි, සමහරු සක්‍රුදාගාමි, සමහරු සෝවාන් වුණා. සමහර ස්වාමීන් වහන්සේලා මාර්ගඵලයක් නොලබා ජීවිතක්ෂයටපත් වුණා. මේ කැපවීම කරන්නේ නැතුව මේ සෝවාන් මගඵල නුවණ ලබන්න නිවන් දකින්න බෑ පින්නතුන්. මේක නිකන් එක පූජාවක් කළ පමණින් නිවන ළඟට එන්නේ නැහැ. එක දවසක් සිල්ගත් පමණින් නිවන ළඟට එන්නේ නැහැ. ඒ නිසා මේකට වීරිය කියන එක නොපසුබස්නා වීරිය කියන එක අත්‍යවශ්‍යයි. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය කියන්නේ ඒකයි. අරමන්න, නික්මෙන්න, බුදු සසුන්හි හැසිරෙන්න. විවිධ බාධා එන්න පුළුවන්.
ඒ බාධා මැඩගෙන ඉදිරියට යන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ඉලක්කය ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්නතුනි 6 වෙනි කාරණේ වීරිය. 7 දෙතිස් කතා වලින් තොරවීම. බලන්න පින්නතුනි හැම පැත්තම සම්පූර්ණ වෙන්න ඕන මේ සෝවාන් මගපල නුවණ ලබන්න. හැම පැත්තම සම්පූර්ණ වෙන්න ඕන. එහෙනම් ජීවිතේ බලන්න මාර්ගඵල අවබෝධය සඳහා අපි ඔය රාජකතා, චෝර කතා මෙවැනි කතා වලින් මේ කිසිදු වැරදි කතාවක් කරන්නේ නැතුව නිවැරදි කතාවකට එන්න ඕන. මොනවද නිවැරදි කතා? නිවැරදි කතා 10ක් තියෙනවා. ඒකට කියනවා දස කතා කියලා. අපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා මේ ආදී වශයෙන් තියෙන දස කතාවෙන් යුක්ත වෙන්න ඕන. එතකොට කෙලෙස් වැඩෙන්න ඉඩක් නැහැ. නොසන්සුන් වෙන්න මනස ඉඩක් නැහැ. ඇලෙන්න ගැටෙන්න ඉඩක් නැහැ. අන්නේ තැනට අපි මනස හදා ගන්න ඕන පින්නතුනි. ඊළඟට 8 වෙනි කාරණය පින්නතුනි උදයත්ත ඥානය ඇති කර ගන්නට උත්සාහ කරන්න. ඒ කියන්නේ හේතුඵල ධර්මයේ විමසන සුළු ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕන. මෙන්න මේ කාරණා 8 අඩුවක් නැතුව යමෙක් පුරුදු පුහුණු කරන්නේද එක එල්ලේම සෝවාන් මගඵල නුවණ ලැබෙන බවයි මේ සූත්‍රයේ විස්තර කරන්නේ. ආදි බ්‍රහ්මචර්ය ප්‍රඥා සූත්‍රයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මේ කරුණු 8න් යමෙකු සමන්විත වන්නේ නම් සෝවාන් වෙන්නත් සෝවාන් කෙනා වඩන්න ඕනෙත් මේ කරුණු 8යි සක්‍රුදාගාමි වෙන්න. සක්‍රුදාගාමි කෙනා වඩන්න ඕනත් මේ කරුණු 8යි අනාගාමි වෙන්න. අනාගාමි කෙනා වඩන්නත් ඕන මේ කරුණු 8මයි රහත් වෙන්න. එහෙනම් රහත් මගඵල නුවණ ලබන්නට මේ සූත්‍රයේ පැහැදිලි මඟ පෙන්වීමක් කරනවා. මේ මඟ ගමන් කරමින් කටයුතු කරන්නේ නම් අපට මේ භවයේදීම මාර්ගඵල අවබෝධයක් ලබන්න අපට හැකියාව ලැබෙනවා පින්නතුනේ. එහෙනම් ඔබත් ඔබේ ජීවිතයට මේ දහම් කරුණු ටික එකතු කරගෙන කටයුතු කරන්නට උත්සාහ ගන්න. පින්නතුනේ අද මේ ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කළේ මා මුලිනුත් මතක් කළා ජනවාරි මාස 11 වන දිනට යෙදෙන තම ජන්මදිනය නිමිති කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණිස ප්‍රඥාව දියුණු කර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උත්සාහයේ සඵල වේවා යන උතුම් ප්‍රාර්ථනාව ඇතිව මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා පල්ලිවෙල නුංගමුව අංක 48න් 3 ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ශීලා ගණී ආරච්චි මහත්මිය විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. ඇයගේ ප්‍රධාන අරමුණ තමයි 1995 පෙබරවාරි මාස 6 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන ගුණරත්න විජේසිංහ ස්වාමි පුරුෂයාටත් මාටින් විජේසිංහ සහ රොසලින් මෑණියන් යන දෙමාපියන්ටත් මේ ධර්ම දානමය උතුම් පුණ්‍ය ක්‍රියාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ශීලා ගණී ආරච්චි මහත්මියගේ දෙමාපියන් වන මරතේලිස් අප්පුහාමි පියාණන්ට ජේන්නෝනා කීනවින්න මෑණියන්ට නිර්වාණ අවබෝධය පිණිස මේ පින් අනුමෝදන් වේවා. බේලින් ගණී ආරච්චි, ගුණතිලක ගණී ආරච්චි සහ ජයරත්න ගණී ආරච්චි යන සොහොයුරන්ටත් වෛද්‍යාචාර්ය පී ගණී ආරච්චි බාප්පාටත් කොටහේනේ KMD ජයරත්න පියාණන්ටත් ශීලා ගණී ආරච්චි මහත්මියගේ සොහොයුරිය රූපා වීරසිංහ ගුරු මාතාව ඇතුළු මව්පිය දෙපාර්ශවයේම පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍ර සමූහයාටත් සිප් සතර ලබා දුන් මියගිය සියලුම ගුරු මව්පිය තුමන්ලාටත් මේ ධර්ම දානමය උතුම් පුණ්‍යක්
ක්‍රියාව කුසලයක් අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර වී අමා මහ නිවන සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ජනවාරි 21 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන සුජීවත්ව සිටින කොටහේනේ මැටිල්ඩා පෙරේරා සොහොයුරියට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඔක්තෝබර් මාස 30 වන දිනට උපන් දිනයේ යෙදුන දයාංග රොහාන් බෑණනුවන්ටත් නොවැම්බර් 29 වන දිනට උපන් දිනයේ යෙදුණු සමිරු මුණුබුරාටත් දෙසැම්බර් 19 වන දිනට උපන් දිනයේ යෙදුණු චන්දිමා විජේසිංහ දියණියටත් නිදුක් නිරෝගී සුවවත් භාවයේ චිරජීවනයේ සැලසේවා. චන්දිමා දියණිය සහ දයාංග බෑණනුවන්ටත් මිහිර පුතා සහ ඉරේෂා ලේලියටත් සමිරු යෙසදි ඉලීෂා නතල්යා යන මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සැප සම්පත් උදා වේවා. රැකියා කටයුතු සඵල වේවා. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සඵල වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. සුජීවත්ව සිටින සොහොයුරු ගුණපාල මහතා සහ ශීලා විතාන නෑනා යන එම දූදරුවන්ටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. සිප් සතර ලබා දී ජීවිතයේ අහමගට යොමු කළ ගුරු ඇදුරු විජේසූරිය මැතිඳුන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසී දීර්ඝායුෂ වේවා. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය යන සතර වර්ගයේම සංසාරගත ඥාතීන්ද අනන්ත ලෝකවාසී සියලු සත්වයෝද මේ පුණ්‍ය කුසලය අනුමෝදන් වී පරම සෝයෝ නිර්වාණය ලබා ගනිත්වා. අනන්ත සසරේ අප හැම දිනාටම වචනයකින් වචන මාත්‍රයකින් ශ්‍රමයකින් ශ්‍රම මාත්‍රයකින් උදව් උපකාර කළා වූ සියලු ලෝකවාසී සත්වයෝ කෙබඳු උපතක කෙබඳු භවයක කෙබඳු තැනක සිටියත් මේ පුණ්‍ය කුසල ආශිර්වාදයේ විහිදී පැතිරී සුඛී සුවපත් වේවා. අප්‍රමාණ සංසාරයේදී අපගෙන් වරදක් යම් ප්‍රමාද දෝෂයක් අවඩක් දැනගෝ නොදැන වී ඇතනම් එම පාප දෝෂාන්ධකාරයන්ට වන්දි ගෙවි නිදහස් වේවා. නිවන් මගට ඇති බාධක දුරු වී සුජීවත්ව අප ඔබ සෑම දෙනා උතුම් වූ නිවන් මග ළඟා කර ගැනීමට කුසලයේ හේතු වේවා. දැනට පවුලේ සුජීවත්ව සිටින දූ දරුවන්ට ඥාතීන්ට මිත්‍රාදීන්ට සිප් සතර ලබා දුන් ගුරුවරුන්ට ලෝකවාසී සියලු දෙනාට ත්‍රිවිධ මුදාවේ පොලිසියේ සෞඛ්‍ය සේවයේ නියුතු සියලුම නිලධාරී සැමටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් පින්වත් දේශකයාණන් වහන්සේටත් ප්‍රඥා නාලිකාවේ දහම් දේශනා පවත්වන පින්වත් සියලුම දේශකයාණන් වහන්සේලාටත් මේ උතුම් ධර්ම දේශනේ ශ්‍රවණය කළ නොකළ ලක්වැසි ලෝවැසි පින්වත් හැමටත් නිදුක් නිරෝගී සැනසීම ලැබේවා. ප්‍රඥාව ලැබේවා. මේ රටට ලෝකයට උදා වී ඇති කොරෝනා වසංගතය වහවහ මෙලොවින් දුරු වී සියලු දෙනාටම නිරෝගී සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං